දැනීමක් හටගන්නේ මොනවාගින්ද? එහෙම නැත්නම් සිතක් සකස් වෙන්නේ මොනවාගින්ද කියනයි අපි මෙහිදී හදාරන්න ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ඔබ දන්නවා දැනීමක් සඳහා පරීක්ෂා කළ යුතු තැන් 6ක් තියෙනවා. ඒ තමයි මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හිතයි මනසයි එකක්ද? හිත සහ මනස එකක්ද? අපි හිතන්නේ එහෙම එකක්. දැන් තේරෙන්නේ කොහොමද? මනස කියන්නේ මොකේද? මනස කියන්නේ හිතට. හිතයි මනසයි එකක්ද? අපි හිත කිව්වේ මොකේද? දැනීමට. හිත කිව්වේ දැනීමට. දැනන තැන් 6ක් තිබුණා. මොනවද ආයත කියන මන හොඳ දෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට මනස කියන්නේ මොකද්ද? දැනෙන තැනක් මිසක් හිත නෙමෙයි. මනස කියන්නේ ඇහැ වාගේ දැනෙන තැන. කන වගේ, නාසය වගේම, දිව වගේම, ශරීරය වගේම අරමුණු ඇදෙන තැනක්. මේ දැනෙන තැන් කියවේ ඇත්තටම අරමුණු ඇදෙන තැන්. ඇහෙදි රූප ඇදෙනවා, කනේදි ශබ්ද, නාසයේදි ගන්ධ, දිවේදි රස, ශරීරේදි ස්පර්ශ, මනසේදි මනසේදී මොනවද අරමුණු විදියට? සිහිපත් වීම, සිතිවිලි. අපිට ඒව දරනම තමයි අපි මතක් කළා කියලා අත්දැකීමක් ලබන්නේ. නේ? එතන මතක තියාගන්න මනසයි හිතයි දෙකක්. හිත කියන්නේ මේ තැන්වල දැනෙන දැනීමට කිව්ව නම නේ. හිත කියමු කියනද? දැනීමට කියන නම. මනස කිව්වේ දැනීම සිද්ධ වෙන තැනක්. දැනීම සිද්ධ වෙන ස්ථානයක තමයි මනස කිව්වේ. එසා දැනෙන තැන් 6ක් තියෙනවා. ඒ 6ෙදිම දැනෙනවා. ඒ 6ෙදිම දැනෙන්නේ ඒ ආයතන වලට ගෝචර ආරම්භ. ආරම්භන දැනෙනවාට තමයි අපි කියන්නේ හිත කියලා. හරි. හිත කියලා අපි කියන්නේ ආරම්භන දැනීම කියන අවස්ථාවට. එතකොට ඊළඟ ඊටම වැදගත් කාරණාව තමයි මේ ආයතන ළඟ දැනීම සිද්ධ වෙන්නේ මොන සුදුසුකම් එක්ක සැපුරුණු විටද? මොන මොනවාද අනිවාර්යෙන් එහි තිබිය යුත්තේ කියලායි මේක බොහොම කියවලා තියෙන අහලා තියෙන මේ ඒව පුත් මතක් කරගන්න ඉන්නවා. අපි බොහොම ප්‍රායෝගික නිරීක්ෂණයක් කළා. මොකද අපි දැනෙන තැන් දන්නවා, දැනීම හඳුනා ගන්නත් තමයි. දැනුණාට නැද්ද කියලා තේරුම් ගන්න දැන් පුළුවන් නේද? පුළුවන් නේද මේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඇහැ කියන එකේදී දැනීමක් සිද්ධ වෙන්න මොනවද අත්‍යවශ්‍යයෙන්ම ඒක රාශී වෙන්න ඕන දේවල්? ඇහැ කියන තැන රූපයක් තියෙන්න ඕන. මොනවද අත්‍යවශ්‍යම තියෙන්න ඕන දේවල්? ඇහැ තියෙන්න එපා ඉතින්ද? ඇහැ නිරුපද්දිතව තියෙන්න ඕන. මෙහෙම වැහිලා නම් ඒත් වෙන්නේ නැහැ. කඳුළු ඇවිල්ලා නම් සමහරට ඒත් වෙන්නේ නැහැ. සුද ඇවිල්ලා නම් සමහරට ඒත් වෙන්නේ නැහැ. අඳුරු තැනක නම් ඒත් වෙන්නේ නැහැ. ඇහැ නිරුපද්දිතව බාධක වලින් තොරව, උපද්‍රව වලින් තොරව ඇහැ කියන එක බොහොම හොඳ මට්ටමේදී. හොඳ ඇහැක් කියන්නේ මොකක්ද කියනවද? නෝ තේරුම් ගන්නවා හරියට. හොඳ ඇහැක් කියන්නේ මොකක්ද? ඔය ඉතින් හොඳ කියන එකට නිරෝගී කියන වචනේ දාලා නාලා කියන්නේ. මට ඕනේ තේරුණා. හොඳ ඇහැක් කියන්නේ මොකක්ද? පැහැදිලිව නෑ. හොඳ ඇහැක් කියලා කියන්නේ පැහැදිලිව පෙනෙන එක නෙමෙයි. ඇහැට ඇත්තටම බලන්න බෑ. මේ දැනීම් ක්‍රියාවලියේදී ඇහැ බලන වැඩේ කරන්නේ නැහැ. ඇහැ කරන්නේ වෙන සරල ප්‍රාථමික ක්‍රියාව.
හොඳ ඇහක් කියන්නේ බාහිර අරමුණ තමා වෙත උරා ගන්න පුළුවන්, වට ගන්න පුළුවන් කම. ඇහැ මොකක්ද මේ දැනීම් ක්‍රියාවලියද කරන්නේ? බාහිර ආරම්භණය තමා වෙත පතිත කර ගැනීම පමණයි. ඊට වඩා වැඩි කාර්යයක් ඇහැට කරන්නත් බෑ, කරන්න වෙන්නේ නැහැ. මොකද ඇහැ කරන්නේ බාහිර ආරම්භණය තමා වෙත ඇහැ වෙත පතිත කරවා ගැනීම. ඒ සඳහා සුදුසු තත්වයක් කර්මයෙන් ඇහැට හම් වෙලා තියෙනවා. මොකක්ද ඒකද කියන්නේ? අපේකට කියන්නේ චක්කු ප්‍රසාදය. ඇහි තියෙනවා බාහිර ආරම්මන ඇද ගැනීමට පුළුවන් ශක්තියක්. අන්නේ ශක්තියට තමයි අපි කියන්නේ චක්කු ප්‍රසාදය කියලා. ඇත්තට මේක නිරුපද්දිත ඇහැ කියන්නේ මෙන්න මේක. ඕක ඔය විදිහටම තියෙන්න ඕන අනිවාර්යෙන් පෙනින්න ඇත්ත. ඊළඟට පෙනීමක් සිද්ධ වෙනාගේ රූපය කොහෙද තියෙන්න ඕනේ? අරමුණ. මම මෙහෙම ඉන්නවා. මට මේ පැත්තේම පේනවද? ඇයි පේන්නේ නැත්තේ? ඇහැ මත ආරම්මණය පතිත උනේ නැත්තම් පේන්නේ නැහැ. පෙනීම සිද්ධ වෙන්න කොහොමද තියෙන්න ඕන ආරම්මණය? ආරම්මණය ඇහැ මත පතිත වෙන්න ඕන. එතකොට බාහිර ආරම්මණය ආයතනයේ මත පතිත වීම දැනීම් ක්‍රියාවලියක අත්‍යවශ්‍ය එකක්. අරමුණ හිතලා ඇවිල්ලා පත්ත වෙන්න ඕනේ. ආයතනයේ ළඟ හැකියාවක් තියෙනවා අරමුණ වැදලා ගන්න. මේක ඇහි විතරක් නෙමෙයි ආයතන 6ටම තියෙනවා. ඇහි විතරක් නෙමෙයි ආයතන 6 සතුම තමාට අයත් ආරම්මණය. දැන් කනටයි ශබ්ද. ඒකට රූපෙ ඉන්නේ නෑ. නාසයටයි ගන්ධ, ගඳ සුවඳ. ඒකට ශබ්ද හෝ රූපෙ ඉන්නේ නෑ. දිවටයි රස. ඒකට මේ ළඟම තිබුණද ගඳ ඉන්නේ නෑ. දිවෙන් ගඳ දැනෙලා නෑ නේද? නෑ. නාසයෙන්මයි ඒක දැනෙන්නේ. ඒ කියන්නේ මේ ඒ ආයතන ඊට අදාළ ආරම්මණය පුරා ගැනීම තමා වෙත පතිත කර ගැනීම සඳහා කර්මජව හිමි වෙච්ච බලයකින් යුක්තයි. කර්මජව මේ හිමිකම රහිත අයගේ ඇස් උපතින්ම අන්තරයි. කන් උපතින්ම බිහිරි. එක්ක නාසයේ දිව ශරීරයේ මොකක්කෝ ආබාධයක්. නේ? දැන් සමහර විට ඔයාලගේ ඉන්න දරුවෝ රස කියන එක දන්නේ නැති දරුවෝ ඉන්න පුළුවන්. උන්ට කියන්න තේරෙන්නේ නැහැ රස කියන එකක් දැනෙන්නේ නැහැ කියලා. ඇයි අපිට දැනනවද කියලා එයා දන්නේ? අපට දැනනවද කියලා එකක් දන්නේ නැති හින්දා එයා කියන්න තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැති බව. නමුත් දැනෙන්නේ නැතිව එයා ජීවිත කාලෙම මැරෙනකන් ඉන්න පුළුවන්. රස කියන එකක් දන්නේ නැතෝ කර්මජව මේ ශක්තියේ දුබලදා අංග විකලභාවය ඇතුළට එනවා. පෙනීමේ දුබලතාවය වගේම ශ්‍රවණමේ දුබලතාවය වගේම ස්පර්ශමේ ස්නායු දුර්වලතාවය වගේම මන්ද බුද්ධික භාවය වගේම නාසයට සහ දිවට දුර්වලත්වය එනවා. එතකොට ඒවා වෙන්නේ කර්මජව. කොහොමද මේ කර්මජ ශක්තියෙන් බාහිර ආරම්මන තමා වෙත පතිතා කරවා ගැනීම ඉබේම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක ආය කාටවත් නතර කරන්න හෝ නතර කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. දැන් ඔන්න ඔතෙන් වෙනකන් දැනීම ගැන කතා කරපු සියලු දෙනාගේ දැනීම පිළිබඳ ප්‍රකාශනයන් සමානයි. දැනීම ගැන කවුද කතා කරලා දෙන්නේ? ආගමික නායකයෝ දැනීම ගැන කතා කරලා දෙනවා. වෛද්‍යවරු දැනීම පිළිබඳව දැනන විදිහ පිළිබඳව කතා කරනවා. තියෙනවා. දාර්ශනිකයෝත් එක එක ඒවා දැනෙන්නේ මෙහෙමයි කියලා විද්‍යාඥයෝ කියලා තියෙනවා. මේ හැමෝගෙම අදහසට අනුව මේ දක්වා කොටස සමානයි. ආයතනයේම ආරම්භණය පදිත වෙන්න ඕන දැනෙන්නේ. එහෙම නැත්නම් දැනෙන්නේ නැහැ. ඊළඟට එක තමයි එක එක්කනාගේ එක විදිහ වෙලා තියෙන්නේ. ලෝකෙ ප්‍රසිද්ධම මතය වන බටහිර වෛද්‍ය විද්‍යාවේ මතය තමයි මේ වැටිච්ච ආරම්භණයේ ස්නායු දිගේ මොළේට ගිහිල්ලා මෙහි දැනීම කරගන්නේ මොළේ. දැන් ඔබ දන්නේ මේක. මොකද ඔබ ඉස්කෝලේ ගියා නම් ඒක තමයි දන්නේ. ඇයි ඒක ලෝකෙ ප්‍රසිද්ධම වෙච්ච මතය වෙලා තියෙන්නේ? බටහිර වෛද්‍ය විද්‍යාවේ මතය ලෝක ප්‍රසිද්ධම මතය.
මේ ආව ආරම්භනේ ස්නායු දිගේ මොළයට ගිහින් මොළයේ විසින් දැනගෙන පණිවිඩයක් මෙම් කරපන් කියලා කියනවා. ඇයි ඒක ලෝක ප්‍රසිද්ධම මතය උනේ? මේක හොයාගත්ත අයට යටත් විදිහට රාජ්‍යයන් ගොඩක් තිබීම ඊට වඩා මුකුත් පදනමක් නැහැ. ඒ යටත් විදිහට රාජ්‍යවල අධ්‍යාපන විෂයමාලාවට සිලබස් එකට ඔවුන් සොයා ගන්නා දැනුම් සම්පාදනය එකතු කිරීම. ඒ හින්දා අපි ලංකාවේ හිටියද, තව කවුරු හරි තායිලන්තේ හිටියද, තවත් කෙනෙක් බුරුමේ හිටියද, තව කෙනෙක් ඕස්ට්‍රේලියාවේ හිටියද මේ හොයාගන්නේව යන්නේ එක තැනක හොයාගන්නේව විතරයි ලෝකෙ වටේට යන්නේ. සොයාගැනීම් කරනවා සිලබස් වලට එකතු වෙන්නේ මේ අධිරාජ්‍යවාදීන් වහිතපු අයගේ සොයාගැනීම. ඒ හින්දා තමයි මේක ප්‍රසිද්ධ මේක හරියට ප්‍රසිද්ධයි නෙමෙයි. නේද? එතකොට ඔවුන් කියන තර්කයේ හරිනම් දැන් අපි ඒකද දන්නේ. ඔවුන් කියන තර්කයේ හරිනම් පිළිදුනේ ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සෑම අරමුණක් ඔබට දැනෙන්න ඕනද නැද්ද කියන්නේ? දැනෙන්නම නොදැනී ඉන්න පුළුවන්ද? අනුගාන නින්ද නොගින් වේවියෙන් ඉන්න වෙලාව වේවිදියෙන් ඉන්න වෙලාවක නේද? ඔබේ ශරීරයේ ඉන්ද්‍රියන් හයෙන් ඕනෑම ඉන්ද්‍රියක ගෝචර කිසිදු ආරම්භණයක් පින්නොත් නොදැනී තිබිය හැකිද මේ කියන ක්‍රමයට නම් දැනීම සිද්ධ වෙන්නේ. ඇයි? හැම වෙලේම ස්නායු වැඩ, හැම වෙලේම මොළෙත් වැඩ, හැම වෙලේම අරමුණුත් එනවා. ස්නායු දිගේ මොළයට වලින්නේ කියලා නම් දැනීම සිද්ධ වෙන්නේ අපිට නිරන්තරයෙන්ම එකම දේ දැන් අපි මේ ඇඟට අපි තදින් අදපේ ඇඳුම අපිට හැම වෙලේම දැනෙමින් තියෙන්න ඕන. හැබැයි දැනෙමින් නෑ නේද? පෙරුරේ ස්පර්ශ වෙන හැම දැනීමක්ම අපිට ස්පර්ශ වෙන්නේ නෑ නේද? ඇහැට පතිත වෙන හැම ආරම්භණයක්ම අපිට දැනුමින් නෑ නේද? පෙනුමින් නෑ නේද? කනේ වැදිච්ච හැම ආරම්භණයක්ම දැනුණ කියලා අපි විශ්වාස කරනවද? නෑ නේද? එහෙමනම් මේක මොකක් හරි අවුලක් තියෙන්න ඕන. දැන් නින්ද කියන අවස්ථාව තාමත් විද්‍යාව හඳුන්වන්නේ නැහැ ස්නායු අක්‍රීය වීම නින්දය කියලා. එමනම් නින්දදී ස්නායු ක්‍රියාකාරී. මොළයේ අක්‍රීය වීම මරණය කියලා වුන් කිව්වේ. මොළයේ අක්‍රීය වීම නින්ද කිව්වේ නෑ. එහෙමනම් නින්දදී දැනෙන්න ඕනනේ. නැගේ ගෑවෙන ඒවා. නින්දදී දැනෙන්න ඕනනේ. නාසයේ ස්පර්ශ වෙන ඒවා නේ. නින්දදී දැනෙන්න ඕනනේ දිවේ ගෑවිලා තියෙන ඒවා. නින්දදී දැනෙන්න ඕනේ කනට ඇවිල්ලා වදින ඒවා. හැමවලක පෞද්ගලික අත්දැකීම් මොකක්ද? දැන් නින්දදී මේ ඔක්කොම දැනෙන්නේ නැතු වෙනවා. අත්විඳලා තියෙනවනේ. නින්දදී මේ ඔක්කොම දැනෙන්නේ නැති වෙනවා. බය වෙලා වාගේ ඉන්න එපා. බය වෙලා වාගේ ඉන්න එපා. මට කියලා දෙන්න බය වෙනවා. නින්දදී දැනෙන්නේ නැති වෙලා යනව නේද? නින්දක් අතාරින්නකෝ. මේ පියවි 100න් ඉද්දී ඔබේ ඇඟේ මේ මොහොතේ කීතැනක කොච්චරක්නම් දේවල් ගෑවිලා ඇද්ද? දැනෙමින් තිබුණද? දැනෙමින් තිබුණද? ඔයාලගේ ඔය කන් දෙකට කොච්චරනම් සද්ද ඇවිල්ලා වැදෙමින් තියෙනවද? ඒ දිහා ඇහිමින් තිබුණද? ඔයාලා හුස්ම ගන්නමින් ඉන්නවා නම් කොච්චරනම් ගඳදෝද නාසයේ කොහරේ වදින්න ඕනිද? ඒ සියල්ල කොට දැනෙමින් තිබ්බද? ඔයාලා ඔහොම ඉන්න ගමන් කෙල කිරෙනවා, තොලපට ලෙව ගන්නවා, වතුර බොනවා, වීම බොනවා, ටොපි ගන්නවා, හොරෙන් විඳ හපනවා නේද? දැන් ඒව මතකේ දැනෙමින් තිබුණේ නේද? දැනෙමින් තිබුණේ නැහැ. ඔය වගේම ඇහැ ඉස්සරහ ඇහැපත් පත් වෙච්ච ආරම්මන අනන්ත පරිමාණ ප්‍රමාණයක් තිබුණා. ඔබ හොඳට හොයලා බලන්න මේ සියල්ල ඔබට දැනෙමින් තිබුණේ නැහැ. එකවර ආයතන 6ටම බඩු වෙනවා. හැබැයි මේ 6ම එකවර අපිට දැනෙන්නේ නැහැ. එතකොට දැනීම සම්බන්ධයෙන් මේ විද්‍යාවේ ප්‍රකාශනයේ බොරු. ඒ බොරුව ලෝකෙම සිද්ධ වුණේ මන්දම මොකක් හින්දාද කියලා. ඔවුන්ට යටත් විදිහට රාජ්‍යයන් තිබුණා. ඒ සෑම රාජ්‍යයකම අධ්‍යාපන විෂයමාලාවට ඕන් සොයාගත් ඕනම දෙයක් දාලා තියෙනවා. ඒක හරි වුණත් වැරදි වුණත් ඉන්න සමාජිකයන් මේවා ඉගෙන ගන්න උනානේ. දැන් අපි ඒව තමයි දන්නේ. අපි ඒව තමයි දන්නේ. නේ? එහෙනම් මේ දැනුම විකෘති. ඊළඟ තව සමහර කියනවා මේ එන ආරම්භනේ දෙයියෝ විසින් දැනගෙන මේ දුකද සැපද කියලා මේ
මේ තීරණය කරලා දෙනවලු. ඒ දේවවාදී ආගම් වල කට්ටිය මේ දැනෙන්නේ කවුද කියලා දැනගන්නේ කවුද කියලා හඳුනා දුන් පිස්සු. ඇහැවත පතිත වෙච්ච ආරම්භනේ හඳුනාගන්නේ කවුද? දෙවියෝ කිව්වා. දෙවියෝ දන්නවා නම් උන්ට ඔහොම කියනවා කියලා එළුවා ගන්නවා. නිකන් අපි කරන්නේ නැති වට අපේ account වලට දාන්න එපා කියලා. නේ? එතකොට හැබැයි ඇත්ත මේ දෙකටම වඩා වෙනස්. අපිට දැනීම් සිද්ධ වීමට අභ්‍යන්තර ආයතන තියෙන්න ඕන බව ඇත්ත. අභ්‍යන්තර ආයතනයි මත බාහිර ආරම්භනේ පතිත වෙන්න ඕන බවත් ඇත්ත. ඔබට දැනෙනවා මෙහෙම අත ළඟට කරත් දැනෙන්නේ නැහැ ගෑවෙන්න ඕන නේද? දිව ළඟේ තිබ්බට රස දැනෙන්නේ නැහැ දිවේ වදින්න ඕන. නාසයේ ළඟ ආරම්භණය තිබ්බට වැඩක් නැහැ ඇතුළට යන්න ඕන. මේ ආරම්භණය සහ ආයතන එකතු වෙන්න ඕන බව නම් බුදුදහම පිළිගන්නවා. ඊට අමතරව මේ දැනීම සිද්ධ වෙන්න දැනීම සහ මේ ක්‍රියාකාරීත්වය විසින් කොහෙටවත් මේවා ගෙනියන්නේ නැහැ. අපතල තියෙන ප්‍රතියම් ක්‍රියාකාරීත්වයත් මේ සිදුවීම එක්ක සම්බන්ධ වෙනවා. දැන් කියන්නකෝ. මේ වෙන විටත් ශරීරයේ බොහෝ තැන්වල බොහෝ දේ ස්පර්ශව තිබුණා ඔබේ. මම දැන් ඔබට කියනවා ඒ එකින් එක දැනගන්න. මම කියන තැන ඔබ දැනගන්න හදන්න. දැනගන්න ඔබ මොකද කළේ කියලා හොයමින්. පොළොවේ යටිපතුල ස්පර්ශව තිබෙන එක. ඇඟේ ගෑවිලා තියෙන වෙනත් දේවල්. ඇඟේ කොටස් ඇඟේ ගෑවිලා තියෙනවා. අපිට බලන්න එපා අල්ලන්න එපා. තමන්ගේ අධ්‍යයනයක් කරන්න. පපුව හරිය දැනීම. දකුණු අතේ ගෑවිලා තියෙනවා. බලන්න ඇහෙනේ මොනවද? මේ දැනට ගන්න සලස්වා ගන්න ගමන් බලන්න දැනගන්න මොකද කළේ? රසම මොනවද තියෙනවද බලන්න. බෙල්ල හරිය. ඔබ මොකක්ද යදුවේ මේ දේවල් දැනීමෙන්? ඇත්තරින්නකෝ. මොකද කළේ?
දිගටම ස්පර්ශ වෙමින් තිබුණා. ඔබ විසින් දැන ගැනීම කළා. ඔබ මොකක් කළාට පස්සේද දැනෙන්න ගත්තේ? ඈ? සිත යොමු කරන්න බෑ. හිත කියන්නේ දැනෙනවට කියන නම. ඔය යොමු කරන එකට කියන්නේ සිත නෙමෙයි. සිත කියන්නේ ආරම්භණය දැනීම හඳුන්වන්න කියන නම. මනස කාටවත් ගලවලා යොමු කරන්න බෑ. ඒක මොලේට කියන්නේ මනස කියලා. නෑ. නේ තේරෙන වචනකින් කියන්නේ මොකක්ද යොමු කළේ? ඔබ මොකක්ද යොමු කළේ? හිත නෙමෙයි. මේ හිත කියන්නේ අපි ආරම්භන දැනීම සිද්ධ. අරමුණු දැනෙන්න යොමු කරපු එකක් තියෙනවා. සිහිය එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් අවධානය. අපි අපේ අවධානය යොමු කළා කනට. එතකොට කනට එවලා. එහෙම නේද වෙන්නේ? අපි අපේ අවධානය යොමු කළා පපුව හරියට. එතකොට පපුව හරියට ඒවල අපිට දැනෙනවා. අපි අපේ අවධානය යොමු කළා යටිපතුලට. එතකොට ඔන්න යටිපතුලේ ස්පර්ශ වෙලා තිබිච්ච ඒවා අපිට ඊට ඉස්සෙල්ලා ඉඳලා ගෑවිලා තිබ්බේ. නේ? දැන් අපි අවධානය යොමු කළේ නැහැ පුටුව නිසා ඇඟ තැලිලා තියෙන එකට. දැනුනේ නැහැ නේද? හැබැයි ලොකු වැඩක් වෙලා තියෙන්නේ. ඇඟ එම්බිලා ගිහින් දෙන්නේ නේ? දැනුනේ නේද? එරොනේ දැනෙන්නේ කොහොම වුණොත් විතරද? ඔව් මේ ආයතනයේ සහ ආරම්මණය එක්ව තිබෙන දැනකට හොඳට වාක්‍ය අහගන්න. ආයතනයේ මතට ආරම්මණය එක්ව තිබෙන මොහොතට ඔබ විසින් සිහිය එදෙසට යොමු කළොත් අවධානය එදෙසට යොමු කළොත් තමයි දැනීමක් හටගන්නේ. මේක ඇත්තද කියලා බලන්න මම විනාඩියක් 3-4ක් දෙන්න. නැවත කීප ගණන් සමන් දැනගෙන සමහරේ ආයතන කීපයක ඒවා දැනගෙන ඔබ බලන්න මේක ඇත්තද කියලා. ආයතනයේ මතට ආරම්මණයක් පැමිණිලා තියෙද්දි දැනීම සිද්ධ වෙන්නේ නැහැ. දැනීම සිද්ධ වෙන්න නම් ඔබගේ අවධානය ආයතනයේ වෙත යොමු කරන්නම ආනියම යොමු කළොත් විතරක් ඔබට දැනීම සිද්ධ වෙනවා. මේක ඇත්තද බලන්න. විවිධ තැන් දැනගන්න. යටිපතුල ඕනනම් වෙනම ඇඟිල්ලෙන් ඇඟිල්ල පුළුවන් දැනගන්න. ඒ ඇඟිල්ලෙන් ඇඟිල්ලට වෙන වෙනම දැනන දේ ඔබට ඕනනම් හඳුනා ගන්න පුළුවන්. මොකද තේරෙන එක? අවධානය යොමු නොකළොත් දැනෙන්නේ නැහැ නේද? කොච්චර රළු ස්පර්ශයක් වුණත් දැනෙන්නේ නැහැ නේද? ආයතනය මත ආරම්මණය කොච්චර රළුව තදින් එඹරිලා මෙලිකිලා තියෙන ගෑවිලා තිබ්බත් අවධානය යොමුනේ නැත්තම් දැනෙන්නේ නැහැ. එතකොට මේ දැනීම සඳහා අවශ්‍ය එක් තව දෙයක් තමයි සිහිය හේවත් අවධානය. හැබැයි ඇත්තටම කිව්වොත් මේ අවධානය කියන එක කරන්නේ දැන ගැනීම කියන එක නෙමෙයි. දැන ගැනීමට අවශ්‍ය කරන ශක්තියින් විශාල ප්‍රමාණයක් ආයතනයේ මත උපද්දවන එක. දැන ගැනීමට අවශ්‍යයි සංඥා කියලා එකක්, වින්දනය කියලා එකක්, තර්කණය කරන එකක්, සද්දා කියලා එකක්. මේ එක එක ක්‍රියාකාරීත්වයන් කරන්න එක එක චෛතසික. මේවා මිශ්‍ර වෙලා නිෂ්පාදනයක් හැටියට තමයි ඔබට දැනීම සිද්ධ වෙන්නේ. සිහිය කියන එක ඔය ඔක්කොම නැහැ. සිහිය කියන එකට මොකද කරන්න පුළුවන්නේ?
ඔය ඔක්කොම උපද්දවන්න තමයි පුළුවන්. එහෙනම් සිහියට කියනවා අපි ධාතුවක් කියලා. මොකක් බිහි කරන ධාතුවද? ඊට ඉස්සෙල්ලා ගන්නකො. ක්‍රියාපද බිහි කරන්න මුල් වෙන එකට කියන්නේ මොන ධාතු කියලාද? ක්‍රියාපද කියන නිෂ්පාදනය කරන්න මුල් වෙන මූල කොටසට අපි කියන්නේ මොකක් කියලාද? ක්‍රියා ධාතු කියලා. ළමයෙක් හැදෙන්න මුල් වෙන මූල කොටස් වලට අපි මොකක්ද කියන්නේ? ජීව ධාතු කියලා. නේ? එතකොට මේ ධාතු කියලා කියන්නේ යමක් උත්පාදනය වෙන්න මුල් වෙන මූලයන්ට. දැන් ඇහැ හැදෙන්න මුල් වෙච්ච මූලයක් තිබුණා. සතර මහා ධාතු. රූපේ හැදෙන්න මුල් වෙච්ච මූලයක් තිබුණා. මොනවාද? සතර මහා ධාතු. ඒ වගේ මේ සිහිය කියන්නේ ධාතුවක්. ඒ ධාතුව නෙමෙයි දැනීමට උදව් වෙන්නේ. ධාතුව මොකද කරන්නේ? දැනීමට උදව් වෙන ශක්ති විශාල ප්‍රමාණයක්. ගණන කිව්වොත් 52ක්. චෛතසික 52ක් උත්පාදනය කරනවා. මේ චෛතසික 52ට බින්නතුනි ධර්මයේදී පොදු වචනයක් කියනවා විඥානය කියලා. මොකද්ද චෛතසික 52ට කියන වචනේ? විඥානය. එතකොට චෛතසික 52 කියලා වෙස් තනි පොදු වචනකින් කිව්වත් විඥානය කියලා තනි වචනකින් කිව්වත් මේ දෙකක් නෙමෙයි එකක්මයි. විඥානය කියන්නේ මොකේද? චෛතසික 52ට. චෛතසික 52 කියන්නේ මොකේද? ඔව්. මේ දෙකම කරන්නේ මේ දෙකම එකක්නේ. මේක කරන්නේ අරමුණ දැන ගැනීම. ඒ හින්දායි මේකද විඥානය කියන්නේ. විඥානාදීති විඥාන. මේ චෛතසික 52 තමයි ආරම්භනේ දැන ගැනීම කරවන්නේ. ඒ හින්දායි මේකද විඥානය කියන්නේ. සිහියට කියනවා ඒ විඥානයේ උපද්දවන ධාතුව කියලා. ඒක සිහියේ ඔරිජිනල් නම මොකද්ද? ඔව් විඥාන ධාතුව. විඥාන ධාතුව කියලා කියන්නේ සිහිය. අන්න ඒක තමයි ප්‍රතිසන්දියේදී ඔබට ලැබිච්ච එක විඥාන ධාතුව. ඒක තමයි මැරෙද්දී අහිමි වෙලා යන එක විඥාන ධාතුව. ඒක තමයි නින්දදී අක්‍රියව තියෙන එක විඥාන ධාතුව. මේකට නින්දදී කියන්නේ භවංග අවස්ථාව කියලා. මතක තියාගන්න මේ ධාතුව ආයතනයක් වෙත ගිහිල්ලා චෛතසික උපද්දවන්නේ කිසිම මොහොතක කිසිම ජීවියෙකුට ආරම්මන දැනීම වෙන්නේ නැහැ. ආරම්මන දැනීම වෙන්න නම් අනිවාර්යෙන්ම අභ්‍යන්තර ආයතනයයි බාහිර ආරම්මනයයි කියලා දෙක වෙත සිහිය යොමු වෙලා උපද්දවන විඥානයක් බිහි වෙන්නම ඕන. එතකොට දැනීම ක්‍රියාවලියට සම්බන්ධ තුනක්. එතන කෑලි හතරක් වාගේ වෙනකොට තුනයි සම්බන්ධ. මොනවද? ආයතනයයි ආරම්මණයයි සිහිය විසින් උපද්දවන ලද චෛතසික කට්ටලයයි. ඒකට පොදු නම ඔබ දන්නවනේ නේද? මොකද පොදු නම? විඥානය. හොඳට මතක තියාගන්න විඥානය සහ විඥාන ධාතු දෙකක්. විඥාන ධාතු කියන්නේ මොකේද? විඥාන උපද්දවන බලය. ඒ කියන්නේ චෛතසික උපද්දවන ශක්තියට තමයි විඥාන ධාතුව කියලා කියන්නේ. මේක උදාහරණකින් කිව්වොත් එහෙම රත් වෙන ඕන තැනක ගින්දර හට ගන්නවනේ. නේද? මේ ගින්දර වාගේ තමයි විඥානය. රත් වීම වගේ තමයි සිහිය. ගින්දර හටගන්නේ රත් වෙච්ච තැන් වල විතරයි. විඥාන හටගන්නේ සිහිය යොමු වුණ ආයතන වල විතරයි. රත් වෙන්නේ ඉතින් දෙකක් ඕන. මේ අද්දක මෙහෙම කරාම රත් වෙනවනේ. ගොඩක් වෙලා කරු පිච්චෙනවා. ලී දෙකක් කොහම ඇදලුවාම ගින්දර හට ගන්නවා. වයර් දෙකක් කොහම එකට ෂෝට් කරපුවාම මේ ගින්දර හට ගන්න පෙර වෙන්නේ මොකද්ද? රත් වීම. ආන්නේ වගේ චෛතසික පහළ වෙන්නට පෙර ආයතනයේ සාරම්මණය වෙත සිහිය යොමු වෙන්නම අවධානය යොමු වෙන්නම ඕන. ඒ යොමු තැනින් විඥානය පහළ වෙලා එහි තිබෙන ශක්තියින් මේ ආරම්මණය විදලා හඳුනාගෙන නිගමන වලට එරමිලා මේ වගේ අඩු වැඩි රසකාරකට දාලා තමයි අපිට දැනීම කරවලා දෙන්නේ. මේක උදාහරණකින් කිව්වොත් මේ දැනීමක් සඳහා අත්‍යවශ්‍ය කාරණා තුනක්. හරියට මෙන්න මේ වාගේ. දැන් ඔය බල්බ් එක තියෙනවනේ.
ඔයාලා ඉස්සරහ පත්තු වෙන්නේ නැති බල්බ් එකක් තියෙනවනේ අහසේ. ඒක තියෙනවා හෝල්ඩර් එකක්. ඒ ඔයාලගේ ආයතනයේ වගේ. අපි මෙහැ කියලා හෝල්ඩර් එකක් තියෙනවා. ඊළඟට ඒකට පිටින් හයි කරපු කෑල්ලක් තියෙනවා. පිටින් ආව රූපේ වාගේ උක. ඒ තමයි බල්බ් එක. මාස ගානක් එකට තිබ්බත් ඔය දෙක ආලෝකය හැදෙන්නේ නැහැ නේද? ඈ ඔය දෙක මාස ගානක් එකට තිබ්බත් පත්තු වෙන්නේ නැහැ නේ? මේ පත්තු වෙන කොටස වගේ තමයි අර දැනීම කියන එක, හිත කියන එක. පත්තු වෙන්න ආයතනෙටයි ආරම්මණයටයි යමතරව තව එකක් ඕන කියලා අපි කිව්ව විඥාණය කියලා. ආන්නේ වගේ මේකපත්තු වෙන්න හෝල්ඩරේටයි බල්බ් එකට යමතර තව එකක් මොකද? ඔය කරන්ට් එක ඕන. ආයතනයයි ආරම්මණයයි කරන්ට් එකයි කියන තුන එකතු වුණාම තමයි ආලෝකය හැදෙන්නේ. මේ කරන්ට් එක වාගේ තමයි විඥානය. විඥානය පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. තියෙන බව හොයන්න වෙන්නේ ක්‍රියාකාරීත්වයෙන්. කරන්ට් එකක් පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි තියෙන බව හොයන්න පුළුවන් පස් වෙලා තියෙන එකේ. නේ? ඒ වගේ ආරම්මන පේනවා නම් පෙනුනේ මොකක් තිබුණේ හින්දාද? ආරම්මන ඇහෙනවා නම් මේ ඇහිීම සිද්ධ වුණේ මොකක් තිබිච්ච හින්දාද? විඥානේ තිබුණේ. ගඳ සුවඳ දැනුණා නම් එහි අනිවාර්යෙන් තියෙන්න ඕන මොකක්ද? විඥානය. මොකද දැනීම කරවන්නේ මේ අලුතෙන් නිෂ්පාදනය වෙන චෛතසික ටික. චෛතසික ටික විසින් තමයි දැනීම කරවන්නේ. එතකොට නාසයේදී, දිවේදී, ශරීරයේදී, මනසේදී දැනීම සිද්ධ වෙනවා නම් ඒ දැනීම සිද්ධ කරේ මොකක්ද? විඥානය විසින් අනිකුත් ආයතන සහ ආරම්මන දෙකත් එකතු කරගෙන. එතකොට ඒ නිසා දැනීමක් හටගන්න අමුද්‍රව්‍ය තුනක් ධර්මයේ හඳුනා ගන්න පුළුවන්. දැනීමක් හටගන්න අමුද්‍රව්‍ය තුනක් ධර්මයේ හඳුනා ගන්න පුළුවන්. ඒ තුන තමයි ආයතනය, ආයතනයේ මත පතිත වෙච්ච ආරම්මණය, ඊළඟට සිහිය යොමු වුණ නිසා එහි හටගත් විඥානය. අපි එහෙම ඒ විදිහටම කියමු. එතකොට මේක තේරෙනවා වැඩි. ආයතනය, ආයතනයේ මත පතිත වෙච්ච ආරම්මණය, සිහිය එතෙන්ට යොමු කොට උපන් විඥානය. ඔය තුනේ එකතු වුණාම මොකෝ වෙන්නේ? ඔය තුන එකතු වුණාම මොකද වෙන්නේ? දැනීමක් අට ගන්නවා. ඔය තුන එකට වෙච්ච ගමන්ම මේක උනේ ඇහෙදි නම් මොකක් වෙන්නේ? පෙනෙනවා. මේ තුන එකතු වුනේ කනේදි නම් මොකද වෙන්නේ? ඇහෙනවද? මේ තුන හැදුනේ නාසයේදි නම් මොකද වෙන්නේ? මේ ටික එකතු වෙන්නේ ශරීරයේදි නම් මොකද වෙන්නේ? ස්පර්ශය දැනෙනවා. මේ ටික එකතු වෙන්නේ දිවේදි නම් මොකද වෙන්නේ? රසක් තේරෙනවා. මේ ටික එකතු වෙන්නේ මනසේදි නම් දැන් මොකෝ වෙන්නේ? සිතුවිල්ලක් දැනෙනවා. යම් සිහිපත් වෙච්ච එකක් මතක් වීමක් වාගේ දැනෙනවා. එතකොට දැන් ඔබ මෙන්න මේ අවස්ථාව තමා තුළින් හඳුනා ගැනීමේ අභ්‍යාසය තමයි නිරත වෙන්න තියෙන්නේ. ඒ ආයතන තුල දැනීම සිද්ධ වෙන අවස්ථාවේදී ඔබට හොඳට දැනෙනවා ඔබ ඒ ආයතනයට අවධානය යොමු කොට තිබෙන බව. ඇත්තටම අපි දැනගන්න පටන් ගන්න අවධානය යොමු කරලා නේද ආරම්භ චෙක් කරන්න පටන් ගන්න, පරීක්ෂා කරලා ඒ හින්දා අපි විඥානයක් හට ගන්නවාමයි. ඒ හින්දා තමයි අරමුණ දැනෙන්නේ. ඒ නිසා ඔබට මේ පරීක්ෂණය කරන්න වෙනවා. මෙහෙම කරන්න පුළුවන්. ඔබට පේන වෙලාවෙ ඔබ හිතන්න ඇහැ මත පත්ත වෙච්ච ආරම්මණය සිහිය යොමු කරපු නිසා ඇහැට හටගත් ශක්තිය කියන විඥානය තුනේ එක්වීමක් වුණා. දැන් පෙනීම කියන්නත් එපා, හිතක් කියන්නත් එපා. දැන් මේකට මේ තුනේ එක්වීමක් වුණා කියලා බෙදන්න මේක. කනේදී ශබ්දයක් නම් ඇහෙන්නේ කන, ශබ්දය, විඥානය කියන තුනේ එක්වීමක් වුණ බව තේරුම් ගන්න. මුලින් ටිකක් හිමීට ගන්න පස්සේ ඉක්මනට කරන්න පුළුවන්. නාසයේදී ගන්ධයක් ඔබට වැටෙන අවස්ථාවේදී මේකත් ඔබ කොටස් තුනකට බෙදන්න සත්‍ය විදියට. මොකක්ද මේ උනේ? මේ දැනීම වුණා කියන්නේ මොකක්ද? නාසය,
ඒ මත පස්සේ වෙච්ච ගන්ධය ඔබ සිහියම කර ඉන්න නිසා හියටගත් විඥානය කියන තුන එක් වුණා. එතකොට මොකෝ උනේ? උපත කෙරුණා. එතකොට ගන්ධය දැනුණා. දිවේදී මොකද වෙන්නේ? කොහොමද වෙන්නේ? ඔව් දිවයි ආරම්මණයයි විඥානය තුන එකතු වුණා මොකද වෙන්නේ? රස තේරෙනවා. දැන් මේ රස තේරෙනවා කෙල ටිකක් හිතලා ගිලින්න තොලපට ලෙව ගන්න මොනවා හරි අතේ දිනන ටොපියක් වගේ පොඩ්ඩක් දිවේ ගාවන්න බලලා ආපහු පැත්තකින් යන්න. කටේ දිගට තියාගන්න එපා. එතකොට දිගට පරීක්ෂණය කරන්න බෑ. ඕන නම් එහෙම කරාට කමක් නෑ. නැත්තම් මොකක් කර ගන්නත් නේ දැනෙන්න ඕනේ තොලපට ලෙව ගාවනම් පොඩ්ඩක් ලුණු රස වගේ මේ වෙලාවේ දැනෙන්නේ. ඈ ඊළඟට ශරීරයේදී කොහොමද දැනීමක් විග්‍රහ කරගන්නේ දැන්? ඈ පිළිවෙලට මේ හරි පිළිවෙලටම ගොඩනගන්න අදහස. කය ඒකේ ගෑවිච්ච දේ ඒක දැනගන්න උදව් වෙච්ච එක. කය ඒ කියන්නේ ආරම්මණය දැනගන්න උදව් වෙච්ච එක මොකද? විඥානය. මනසේදී කොහොමද දැනීමක් ඔබ විග්‍රහ කරගන්නේ දැන්? ආයතනෙ මොකද එතන තියෙන්නේ? ඈ මනස ආරම්මණය සිටිවිල්ල දැනගන්න උදව් කරන්නේ මොකද්ද? එහි හටගත් අර විඥාන. මේක මට දැන් අර ආව සිතුවිල්ලට අහු වෙන්නේ මේපා. ඒ පරණ විදියට යන්න බලනවා මේවා. මේ අභ්‍යාසය කරද්දී විදර්ශනා වඩද්දී පරණ එකට යන්න දෙන්න එපා. එන්නේ ඉක්මනින් තේරුම් ගන්න. මනස ආරම්මණය විඥානය තුන එක්වීමක් වුණා මට මතක් වීම තේරුණා. ඇහැ අරින්න. එවත් ඇහැ ආරම්මණය විඥානය තුන එක්වීමක් වුණා ඒකයි මේක පෙරුනේ. ඇහැ වහන්න. කනට ආයෙත් අවධානය යොමු කරන්න. එතන මේ සත්‍යයක් දැනෙච්ච ගමන් කනට ආව ආරම්මණය දැනගන්න හටගත්තු ශක්තිය තුනේ එකතු වෙන දැනීම. කියලා මේක හොඳට අපි එහෙමනම් තමා තුළින් ටිකක් හොඳින් තේරුම් ගන්න. තමා තුළින් ඉතාම හොඳින් තේරුම් අරගෙන ඊට පස්සේ පුළුවන් අපිට තව ඉදිරි කර්මස්ථානයකට ඉදිරි පැහැදිලි කර ගැනීමකට යන්න. මේක තේරුණාද? දැනෙන්න පුළුවන්ද කොයිම වෙලාවකවත් ආයතනය උපද්‍රව සහිත පිළිච්ච දුර්වල වෙච්ච එකක් වුණොත් බෑ. ආයතනය හොඳට තේනවා. ආරම්මණයත් ආයතනය මත පතිත වෙලා තියෙනවා. හැබැයි සිහිය යොමු වෙන්නේ නෑ ආයතනය වෙත. දැනෙන්න පුළුවන්ද? කවදාවත් දැනෙන්නේ නෑ. ඒක ස්නායු දුර්වල වුණාම අතේව දැනෙන්නේ නැත්තේ මෙහෙම මෙහෙට යන්නේ නැතුව නෙමෙයි. දැනගන්න ශක්ති වීකරන සිහියට මෙතෙන් එන්න බැරි වෙන නිසා. මේ ආරම්මණය මේ ඇඟ දිගේ කොහෙවත් යන්නේ නැහැ. ඒ ආරම්මණය දැනගන්න විඥානය පහල කරන සිහිය මෙතෙන් එන්න එපායි. ආන් ඒක එන්න මාධ්‍ය තමයි උදිරේ. ඒක එන්න මාධ්‍ය තමයි නහරේ දුක. මේ වගේ පොඩි පොඩි બ્લોක් වීම වුණාම එරි වැටෙනවා. දැනෙන්නේ නැති වෙලා යනවා. දැනීමක් හටගත්තා නම් අනිවාර්යෙන් ලාවට දැනුණත් හොඳටම දැනුණත් එහි මොකක්ද තියෙන්න ඕනද? මොකද පහළලා තියෙන්න ඕන? ඔව් විඥානය කියන ශක්තිය. දැනීම කරන බලයට අපි කියන්නේ විඥානය. ලයිට් තිබ්බොත් බල්බ් පස් වෙනවා, ලයිට් තිබ්බොත් පෑන් එක කරකිනවා, ලයිට් තිබ්බොත් අයන් එක රත් වෙනවනේ. ලයිට් තිබ්බොත් මේ ග්‍රයින්ඩර් එක කරකිනවා, කේසින් කැපෙනවා, ලයිට් තියෙන්න ඕන. ඒක තිබුණොත් තමයි මේ උපකරණ වැඩ කරන්නේ. ඒ වාගේ විඥානය කියන එක තිබුණොත් තමයි පෙනෙන්නේ, ඇහෙන්නේ, ගඳ සුවඳ, රස ස්පර්ශ දැනෙන්නේ. දැනීම හටගන්නේ ආයතනයයි ආරම්මණයයි විඥානයයි කියන තුනේ එකතු. මේක තමයි අපට වැටහෙන්න ඕන සත්‍ය ස්වභාවය. අපි එමනම් දැන් සමාසුලින් මේ විනාඩි 15ක් විතර ඉතාම හොඳට පින්නතුනේ පරීක්ෂා කරගමු. මුලින්ම දැස් පියාගෙන භාවනාවට සුදුසු පරිදි හොඳින් හංසුම් වෙන්න. වෙන වැඩ වෙන කතා වෙනත් දේ වෙනත් ඉලක්ක වෙනත් සොයාගැනීම් නතර කරන්න. අපි දේශීය ආයතනකින් පටන් ගමුකෝ. අවධානය කනට යොමු කරන්න.
මෙන්න මේ දැනීම කියන අවස්ථාව. ඔබ කොටස් තුනකට බෙදන්න. කන, ශබ්ද, විඥානය කියන තුනේ එක්වීමෙන් දැනීමක් වුණ බව ඇත්තම කරන්න තියෙන මතක් කරගන්න. හඳුනා ගන්න, තේරුම් ගන්න. නාසයට අවධානය යොමු කරන්න. ගඳ සුවඳ ඔබට දැනෙද්දී ඔබ බෙදන්න. නාසය පැමිණිච්ච ආරම්මණය දැනගත්ත ශක්තිය. මේ ඔබේ වචන උනාට කමකුත් නැහැ මේක. පාලි වචනම ඕනේ. අපි තුනක් එකතු වෙලා දැනුනේ. දැන් දිවේදී බලන්න. දිවට අරමුණක් දැනෙන්න එපාය. ඔබ හිතලා කෙල ටිකක් හරි ගිරින්න. තොලකොට දිවෙන් ලෙව ගන්න. රස ආරම්මණයක් දැනෙන මොහොතක තේරුම් ගන්න. එහෙම නැතු මතක් කළාට එහෙම වැඩක් නැහැ මේක. ප්‍රත්‍යක්ෂ වෙන්න එපාය. රස දැනෙද්දි මතක් කරන්න දිව, රසය, විඥානය කියන තුනේ එක්වීමක් වුණා.